වස්සාන ධර්ම දේශනා. ඔබෙන් ඇහුවොත් ඔබ බොරු කියන කෙනෙක්ද? සත්ව ඝාතන කරන කෙනෙක්ද? ඔබේ පිළිතුර නැහැ. මම සතුන් මරන්නේ නැහැ. ඔබ සොරකම් කරන කෙනෙක්ද? නැහැ. මම සොරකම් කරන කෙනෙක් නෙවෙයි. ඔබ කාමයේ වරදවා හැසිරෙන කෙනෙක්ද? නෑ, මම කාමයේ වරදවා හැසිරෙන කෙනෙක් නොවේ. ඔබ බොරු කියන කෙනෙක්ද? අර ප්‍රශ්න තුනටම පිළිතුරු සොයාගෙන යනකොට එයත් සැබෑ වන්නේ දැයි ඔබේ මනසින් විමසා බලන්න. බොරු කීම. මං එයා නිසා බොරුවක් කිව්වා. දැන් සමහර වෙලාවට අපි මං නම් කවදාකවත් බොරු කියන්නේ මට ඔයා නිසා බොරු කියන්න උනා. ඔබේ මුවින් ඔය වචනේ පිට වී තිබෙන්නට පුළුවන්. මට ඔයා නිසයි මේ බොරුව කියන්න ඕනේ. හැබැයි පින්නතුනි, බොරුව කිව්වේ කවුද? ඔබයි. අර බොරු සූත්‍රයක්ම තියෙනවා. විහිළුවට වගේ බොරු කියනවා. පින්නතුනි, විහිළු බොරු 100ක් එකතු වෙනකොට පුංචි බොරුවක් වෙනවා. පුංචි බොරු 100ක් එකතු වෙනකොට මහ බොරුවක් වෙනවා. මහ බොරු 100ක් එකතු වෙනකොට පචයක් වෙනවා. පච 100ක් වෙනකොට ටොම් පචයක් වෙනවා. ටොම් පච 100ක් කියනකොට අර අපි කියන්නේ ගල් පැලෙන බොරු කියනවා. බලන්න පින්නතුනි, එක බොරුවක් නිසා ඒ බොරුව වසන්නට බොරු 100කට වැඩි කියන්නේ පුංචි බොරුව. කොයිතරම්නම් අපි දන්නේම නැතුව අපි මේ පාපයට ඇලිච්ච අයද කියලා මොහොතක් කල්පනා කරලා බලන්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ පැරිසියේ සිට සුජාතා ජයසූරිය මහත්මියයි. එතුමියගේ අරමුණ වන්නේ අනුරාධපුර මලියදේව මාවත ලිපිනේ පදිංචි තනුජ තුෂාන් පෙරේරා පුතුගේ ජුලි මස දෙවන දිනට යෙදෙන්නා වූ උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද පතා ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතුරුගිරිය අභයවීර ධර්මායතනාධිපති දුරන්දර අතිපූජනීය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත්තු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධාන ශාසනං තී. වාසනාවන්ත සදහැති පින්නතුනි, ලක්වැසි ලෝවැසි සුවහසක් සිත් සතන් සුවපත් කරනු පිණිස වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සද්ධර්ම ශ්‍රවණාබිලාෂී සදහැති පින්නතුනි, පුණ්‍යවන්ත සිතින් අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි සදහැති දායකත්වයගෙන කටයුතු කරන්නේ පැරිසියේ සිට සුජාතා ජයසූරිය පින්වත්
මහත්මියගේ සත්පුරුෂ දායකත්වයෙන් ඇයගේ ප්‍රධාන සත්සිතුවිල්ලයි අනුරාධපුර මලියදේව මාවත ලිපිනෙහි පදිංචි දැනට නගර සභාවේ සේවයේ නියුතු තනුජ තුෂාන් පෙරේරා පුතුගේ ජුලි මාස 2 වන දිනට යෙදෙන උපන්දිනයේ වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන විශේෂයෙන්ම තනුජ තුෂාන් පෙරේරා පුතණුවන්ට පුණ්‍යවන්ත වූ ජන්මදිනයක්ම වේවා කියන උතුම් පැතුමින් මේ උතුම් දේශනයට අද ඔබට දෙසවන් යොමු කරන්නට භාග්‍ය උදා වුණා කියන පින් කැමැති සිතින් පින්වන්ත සිතින් සද්ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද ධර්මානුශාසනාවේ මාතෘකාව බවට පත්වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් දේශනාවට අනුව අපි නිරතුරුව කතා කරන පව් පින් පිළිබඳව. එයින් එක් කොටසක් ගෙන අපි අද සාකච්ඡා කරනවා. ඔබ අප කාටත් හුරු සබ්බ පාපස්ස අකරණං මේ ගාථාවේ මේ මුල්ම පදය පිළිබඳව. පව ඇතිවන්නේ කෙසේද? ඔබට ජීවිතයේ විවිධ අවස්ථාවලදී පව්කාරයක්, මහ පව්කාරියක් ඔය වගේ වචනයෙන් යම් කෙනෙක් ඔබට මොනයම් විදියක හෝ බැනුමක්, එහෙමත් නැතිනම් ඔබට පීඩාවක්, ඔබේ මානසික වශයෙන් ඔබේ සිතට දුකක්, දුම්නසක් ඇතිකොට තිබේදැයි මොහොතක් ඔබේ සිතින්ම විමසා බලන්න. පිනතුනි, අපි එහෙමනම් අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට පවත්වන්නේ, සඳහන් කරන්නේ පව ඇතිවන්නේ කෙසේද? ඔබ අකමැති පව්කාරයක් යම් කෙනෙක් ඔබට එසේ ආමන්ත්‍රණය කරයි නම් ඔබ ඊට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔබ ඊට ප්‍රිය වන්නේ නැහැ. ඒ වගේම ඔබ ඊට සිතෙහි හෘදයෙන් උපදින සතුටක් ඔබට ඇතිවන්නේ නැහැ. ඒ නිසා අපි බලමු පව ඇතිවන්නේ කෙසේද? ඇතිවෙන විදිහ ඔබ දැනගත්තාම ඔබට පුළුවන් පාපයෙන් මිදෙන්නට. අපි බලමු මේ පාපය කියන එක. සබ්බ පාපස්ස අකරණං. භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කළේ සියලු පාපයන්ගෙන් මිදෙන්න. එහෙමනම් මේ පව යනු කුමක්ද? මුලින්ම අපි තේරුම් ගන්නට ඕන පාපයෙන් මිදීම, සියලු පාපයන් නොකිරීම, සියලු පාපයන්ගෙන් මිදීම නිවනට මාර්ගය නම් අපි පැහැදිලිව තේරුම් ගත යුතුව පවතිනවා. පව යනු කුමක්ද? පවක් කියලා කියන්නේ කුමක්ද? දැන් ඔබ විවිධ කාරණා ඔස්සේ යම් අයට පව්කාරයා, පාපතරයා, පව්කාරිය, පාපතරිය මේ වාදී වශයෙන් ඔබේ මුවින්ද පව යනු කුමක්දයි හරි හැටි නොහඳුනා ඔබද යම් විට විවිධාකාරයෙන් යම් අයට නොඑක් විදිහෙන් නිନ୍ଦා අපහාස කොට තිබෙන්නට පුළුවන්. දැන් අපි අන්න ඒ පාපය යනු කුමක්ද? පව ඇතිවන්නේ කෙසේද? පාපේ මූල බීජය කොතනද? පාපය කියන එක උපදින්නේ කොතනකද කියන මේ කාරණය සොයාගෙන මේ දේශනාව සමගම රැඳෙමු. වාසනාවන්ත පින්නතුනි, සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව තමයි මේ සියලු පාපයන්ගෙන් සබ්බ කියලා කිව්වේ සියලු. අපිට හුරු වචනයක් සබ්බ සකල මනාවම සියලු දේ කියන එක. අන්න ඒ වගේ සබ්බ කියන්නේ සියලු, පාපස්ස පව පාපයන්, අකරණම් නොකිරීම, මිදීම. මේ කාරණය අපි සොයා ගන්නට පින්නතුනි පව යනු කුමක්දයි මුලින්ම
සොයාගත යුතුව පවතිනවා. පව යනු පින්වතුනි කොටස් දෙකකට අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. පස් පව් දස අකුසල්. ඔබ අසා තිබෙනවා පස් පව් දස අකුසල් කියන මේ වචන. මොනවද පස් පව්? පස් පව් යනු මොනවාද? දැන් අපි මේ මුලින්ම මේ කරුණු ඔබේ ජීවිතයට එකතු කරගන්නට අවශ්‍ය කරන්නේ පිළිවෙලින් පාපය ඔබට අර විදිහෙන් නැගෙන නොයෙක් විදිහේ නින්දා පහාසයන්ගෙන් මිදීම සඳහා භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව ඔබත් පාපතරයෙක්ද පාපතරියක්ද මොහොතක් ඔබේ මනසින්ම මොහොතක් ඔබේ සිතට ඔබටම ශාපේක්ෂව සිතමින් ඔබෙන්ම විමසන්න. පව් යනු පස් පව් දස අකුසල්. පස් පව් මුලින්ම අපි හඳුනා ගනිමු. ප්‍රාණඝාතය, සොරකම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය. පස් පව් කාරණා පහයි. ප්‍රාණඝාතය සත්ව ඝාතනාදී ඔබ අතින් සිදුවන්නේ දැයි මොහොතක් කල්පනා කරන්න. සරලවම ගත්තත් පුංචි සතෙක් හෝ ඔබ අතින් මරණයට පත්වන්නේ දැයි විමසුවහොත් ඔබත් මුලින් ඔබට ආමන්ත්‍රණය කර පරිදි ඔබත් පාපයෙහි නිමග්නව සිටින කෙනෙක්ද? එවිට ඔබ ඔබේ මනසින් විමසුවොත් ඔබ සතුන් මරණවාද? කවුරු හෝ ඔබෙන් ප්‍රශ්න කරනවා. අපෝ මම නම් සත්ව ඝාතන කරන්නේ නැහැ. ඔබේ පිළිතුරේ වෙන්නට පුළුවන්. මම සතුන් මරණ කෙනෙක් නොවේ. පින්නතුනි, ඊ타ම සියුම්ව මෙත් සිත පුරුදු කරන කෙනෙකුට ආනිසංස අප්‍රමාණව ලැබෙනවා. ඒ මෙත් සිතින් තොර වුණු කෙනා ප්‍රාණඝාතයට යොමු වන අයුරු බලන්න. කෙලෙස් සහිත ලෝකයේ කෙලෙස් සහිතව ජීවත් වන සත්වයා සියුම්ව පුංචි පුංචි පාපයන්හි යෙදෙනවා. උකුණු මකුණු මදුරු ආදී සත්වයා ඔබේ අතින් ඝාතනය වන්නේ දැයි විමසා බැලුවොත් එහෙම සතුන් නම් සමහර විට මගේ අතිනුත් මැරෙනවා ඇති. දැන් ඔබේ පිළිතුර මුලින්ම වූයේ ඔබ පව් කරන්නේ නැහැ. එහෙමත් ඇතිනම් ඔබ ප්‍රාණඝාතය කරන්නේ නැහැ, සතුන් මරන්නේ නැහැ කියන එකයි ඔබේ පිළිතුර උනේ. හැබැයි ඔබ දැන් මෙහෙම සියුම්ම හිතුවොත් ඔබ මේ බණ අහන වෙලාවේ ඔබේ ශරීරයේ කොහේ හෝ මදුරුවෙක් එහෙමත් ඇතිනම් පුංචි සතෙක් ඔබේ සිරුරෙහි කොටසක් සිරුරෙහි යම් තැනක දෂ්ට කරනවා. ඔබ ධර්මයට සවන් දෙමින් ධර්මයට ඔබේ දෙසවන් යොමු කරමින් ඔබටත් හොරා ඔබත් නොදැනම ඔබට නොතේරීම ඔබේ අත මදුරුවා මතට සැපත් වෙනවා. මදුරුවා පරලොව සැපත් වෙනවා. නැද්ද? මොහොතක් හිතන්න. එහෙමනම් ඔබෙන් මේ පාපය කියන එකෙන් අපි මුලින්ම හඳුනාගත්තේ පස් පව් දස අකුසල්. එයින් අපි මේ පස් පව් පිළිබඳවයි කතා කරන්නේ. ඔබට ඔබ අතින් සිදුවෙන එහෙව් සියුම් වර්ධ පවා දකිමින් එයට ප්‍රතිවිරුද්ධව සිතෙහි උපදින්නේ සත්ව ඝාතනයක්. ඔබ අප්‍රිය නිසයි ඔබේ අත මදුරුවා කරා ගමන් කළේ. ඔබ අකමැති නිසයි. ඔබට ඒ පීඩාවක් නිසයි. පාපයේ මූල බීජය ඔබ හරි හැටි නොදන්නා නිසයි. අපි මේ දේශනාව කෙලවර පාපයේ මූල බීජය සොයා ගැනීමයි මුඛ්‍ය අරමුණ වන්නේ. එහෙමනම් පිනුතුනි, ප්‍රාණඝාතය දැන් සිතනවා ඇති. එහෙම ඉතින් පුංචි දේවල් නම් මාතිනුත් සිද්ධ වෙනවා. ප්‍රාණඝාතය හොඳයි. පුංචි දෙයක් සිදු වුණාට පාපතරයා කියන වචනේම මට නෑ ගැලපෙන්නේ. පාපතරිය කියන වචනේම නෑ මට ගැලපෙන්නේ.
ඔබ සිතින් ඔබට සාපේක්ෂව කල්පනා කරගෙන බලමු. ඊළඟට පින්නතුනි ප්‍රාණඝාතය ගැන අපි සාකච්ඡා කළේ. තවත් මේ ගැන අපිට කතා කරන්න පුළුවන් ශික්ෂාපදයක් පවා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණේ ඇති සතුන් මැරීමෙන් ඝාතනය කිරීමෙන් වෙන්වීමේ ශික්ෂාපදය. එහෙමනම් ඔබේ ඒ ශික්ෂාපදයට ඔබටත් තොරා බාධාවන් එල්ලවෙන තැන් අප්‍රමාණව තිබෙන්නට පුළුවන්. ඊළඟට සොරකම. පිනතුනේ අපි අන් අයගේ සම්පත් ලෝභකමින් අවිද්‍යාව නැමැති මේ සිතේ උපදින අකුසල මූලයක්. අවිද්‍යාව අකුසලය සිතින් කෙරෙන අකුසලයක් අපි ඉදිරියට සාකච්ඡා කරනවා. අන්න ඒ නිසා අපි දන්නේම නැතුව තණ්හාව මුල් කරගෙන සොරකම පුංචි පුංචි දේවල් සොරකම් කරන්නට සරල වශයෙන් අපි අපෙන් විමසුවොත් ලෝකේ සම්මත වෙච්ච සොරකම් අපි නොකරන්නට පුළුවන්. හැබැයි පින්නතුනි තමන්ට සාපේක්ෂව ඊටාම පුංචි දේ පවා සොර සිතකින් එහෙමත් නැතිනම් අන් කෙනෙක් වංචා කිරීමෙන් අන් කෙනෙක් රැවටීමෙන් ඔබ සතු කරගන්නට සිතන්නේ නම් ඔබේ සිතින් විමසා බලන්න. අන් සතු දෙයක් හොඳටම ඔබේ සිත හඳුනමින් තිබෙන වෙලාවක හොඳටම ඔබේ සිතින් දැනෙන මොහොතක අන් සතු දෙයක් ඔබ සතු කරගන්නට ඔබ උපක්‍රම යොදයිද? ඒ සඳහා ඔබේ වචන භාවිතා කරයිද? ඒ කාරණය එලෙසින් සිදුවීම සඳහා අවශ්‍ය කරන වටපිටාවට අවශ්‍ය කරන පසුබිම සකස් කරන්නට ඔබේ චර්යාවන්, ඔබේ බැල්ම, ඔබේ කතාබහ, ඒ වගේම ඔබේ ඉරියව් යම් ලෙසකින් පවත්වයි නම් ඔබ සියුම්ව අර මදුරුවා දන්නේම නැතුව ඔබ අතින් මැරුණා වගේ ප්‍රාණඝාතය ඔබට සිදු වුණාසේ සියුම් අකුසල් සොරකමද සිදුවන්නට පුළුවන්. ඊළඟට පින්නතුනි කාමයේ වර්ධවා හැසිරීම. තම ස්වාමියා ස්වාමිදියණිය සිටියේදී තවත් ස්වාමීන් ස්වාමිදියණියන් කරා යම් ස්ත්‍රියක් යම් පුරුෂයෙක් ගමන් කරයිද ඒට ඕන තරම් හේතු සාධක අපිට සකස් කරන්නට පුළුවන්. ඒ වගේම ඒට ඕන තරම් අපිට නිවැරදි වෙන්නට අවශ්‍ය කරන පසුබිම අපිට ඕන තරම් සකස් කරන්නට පුළුවන්. ඔබ සිටින තැනත් ඔබ සිටිය යුතු තැනත් පිළිබඳව ඔබ කල්පනා කරලා සම්මුතිමය වශයෙන් ඔබට අනන්ත අප්‍රමාණ මෙහෙයු සිතුවිලි පහළ වෙන්නට පුළුවන්. එය ඔබේ සිතින් විමසා බලන්න. ඔබ කාමයේ වර්ධවා හැසිරෙන කෙනෙක්ද? ඊළඟට පින්නතුනි බොරු කීම. බොරුව ගත්තාම ඔබෙන් ඇහුවොත් ඔබ බොරු කියන කෙනෙක්ද? දැන් මේ ප්‍රශ්න ටික ඔබෙන් ඇහුවොත් ඔබ සත්ව ඝාතන කරන කෙනෙක්ද? ඔබේ පිළිතුර නැහැ. මම සතුන් මරන්නේ නැහැ. ඔබ සොරකම් කරන කෙනෙක්ද? නැහැ. මම සොරකම් කරන කෙනෙක් නෙවෙයි. ඔබ කාමයේ වර්ධවා හැසිරෙන කෙනෙක්ද? නෑ, මම කාමයේ වර්ධවා හැසිරෙන කෙනෙක් නොවේ. ඔබ බොරු කියන කෙනෙක්ද? අර ප්‍රශ්න තුනටම පිළිතුරු සොයාගෙන යනකොට එයත් සැබෑ වන්නේ දැයි ඔබේ මනසින් විමසා බලන්න. බොරු කීම. මං එයා නිසා බොරුවක් කිව්වා. දැන් සමහර වෙලාවට අපි මං නම් කවදාකවත් බොරු කියන්නේ මට ඔයා නිසා බොරු කියන්න වුණා. ඔබේ මුවින් ඔය වචනේ පිට වී තිබෙන්නට පුළුවන්. මට ඔයා නිසායි මේ බොරුව කියන්න ඕනේ. හැබැයි පින්නතුනි බොරුව කිව්වේ කවුද? ඔබයි. අර බොරු සූත්‍රයක්ම තියෙනවා. විහිළුවට වගේ බොරු කියනවා. පින්නතුනි විහිළු බොරු 100ක් එකතු වෙනකොට පුංචි බොරුවක් වෙනවා. පුංචි බොරු 100ක් එකතු වෙනකොට මහ බොරුවක් වෙනවා. මහ බොරු 100ක් එකතු වෙනකොට පචයක් වෙනවා. පච 100ක් වෙනකොට ටොම් පචයක් වෙනවා. ටොම් පච 100ක් කියනකොට අර අපි කියන්නේ ගල් පැලෙන බොරු කියනවා. බලන්න පින්නතුනි එක බොරුවක් නිසා ඒ බොරුව වසන්නට බොරු 100කට වැඩි කියන්නේ පුංචි බොරුව. කොයිතරම්නම් අපි දන්නේම නැතුව අපි මේ පාපයට ඇලිච්ච අයද කියලා මොහොතක් කල්පනා කරලා බලන්න.
ඊළඟට පින්නතුනි මත්පැන් හා මත් ද්‍රව්‍ය භාවිතය. බලන්න පින්නතුනි ජීවිතේ හානිය පිණිස පවතින පස්පව. මත්පැන් මත් ද්‍රව්‍ය. සමහර වෙලාවට පින්නතුනි අපි නොයෙක් විදිහෙන් කෙලෙස් සහිත ලෝකයේ සමහර මිත්‍රයන්, සමහර හිතවතුන්, සමහර ඥාතීන්, සමහර අවස්ථාවන් වලින් අපට ඇතිවෙන පීඩාවන් වළක්වා ගැනීමට සමාජයෙන් අපි අර කියන සමාජයෙන් කැපෙන එක දුරු කරගන්නට අපි සමහර වෙලාවට රහමෙර මත්ද්‍රව්‍ය භාවිතයට පටන් ගන්නවා. මත්ද්‍රව්‍ය භාවිත කරනවා. සමහර වෙලාවට අනේ සතුටු දනම දවස නිසායි මම බොන්නේ. මගේ හිතට දරා ගන්න බැරි දුකක් ආපු නිසායි මම බොන්නේ. දුකේදිත් සැපේදිත් අපි මේ නොදැනුවත්වම අකුසලයක පවක නිමග්න වන බව ඔබට තේරෙන්නේ නැහැ. ඔබට ප්‍රශ්නයක් ඇතිවන්නට පුළුවන්. දැන් බලාගෙන ගියාම සියුම්ව අපි අතින් පස්පවුම සිදු වෙනවා. පස්පවෙන් වැළකෙන්නේ කොහොමද? පාපේ මූල බීජය හොයාගෙන යන්න ඕනේ. මූල බීජය. ඒ අයින් කළොත් ආපහු මේ පාපය උපදින තැනක් බීජ නැතිනම් පැල හට ගැනීමක් නැහැ. පල හට ගැනීමක් නැහැ. අපි බලමු මෙහි මූල බීජය කුමක්ද කියලා. දැන් ඔන්න අපි පස්පව් හඳුනාගත්තා. ප්‍රාණඝාතය, සොරකම, කාමයේ වර්ධවා හැසිරීම, බොරු කීම, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය. දැන් ඔබ අතින් ඔය කරුණු පහම සිද්ධ වන්නේ නම් ඔබට යම් කෙනෙක් පාපතරයාය පාපතරියේ යයි ආමන්ත්‍රණය කළ විට ඔබ සැලෙන්නට එපා. පීඩාවකට පත්වන්නට එපා. ඇයි? ඔබ ළඟ ඒ කාරණා පහම සම්පූර්ණයි. ඒ නිසා ඔබ එයින් මිදෙන කෙනෙක් වන්න. ඒ විට කවදාකවත් ඔබට ලෝකයෙන් ඒ වචනය ගලාගෙන එන්නේ නැහැ. ඔබ තුල නැතිනම් අකුසල්, ඔබ තුල නැතිනම් පව්, ඔබට එසේ ආමන්ත්‍රණය කරන්නට මේ ලෝකයේ සමතෙක් නැහැ පින්වතුනි. ඒ නිසා ඔබේ උනත්වයක් ඇති. ඒ වගේම ඔබේ යම් තැනක ඔබටත් තොරා වූ අකුසලයක් ඇති. සියුම්ම මතකයට නගා ගන්න. හොඳයි පින්වතුනි, දැන් අපි සාකච්ඡා කළා පස්පව් පිළිබඳව. ඊළඟට පව් යනු මොනවාදයි අපි මුලින්ම විමසා බැලූ කල එහි තිබුණේ පස්පව් සහ දස අකුසල් කියන කාරණය. දැන් අපි බලමු මේ දස අකුසල් මොනවද? අකුසල් කරන්නට අපි කැමති නැහැ. මම නම් අකුසල් කරන්නේ නැහැ. මම කරන හරියක් කරන්නේ පින්කම්. ඔබේ මුවින් සමහර විට ඔය වචන භාවිතා වෙනව වෙන්නට පුළුවන්. අපි සැබවින්ම අපේ ජීවිතේ පස්පවෙන් දස අකුසලයෙන් වෙන්ව තිබේදැයි දැන් අපි බලන්නට ගිය තැන පස්පව පිළිබඳව අපිට දැන් පුංචි හෝ අවබෝධයක් ලැබුණා. මේ දේශනාවකින් ඊටාම සරල අවබෝධයක් පමණක් ඔබට ලැබුණත් ඔබට ධර්ම මාර්ගයට එළඹෙන්නට ඒ උපකාර වේවි. දැන් අපි සාකච්ඡා කරන්නේ දස අකුසල්. පින්තුනි, දස අකුසල් වලින් තුනක්, සිතින් සිදුවන අකුසල් තුනක් භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා. පළවෙනි කාරණය, සිතින් අකුසල් තුනක් සිද්ධ වෙනවා. සිත තුල පහළ වෙන්නේ මොනවද පින්තුනි? සිතුවිලි, චේතනා. චේතනා කිව්වහම සමහර විට නම් වලටත් චේතනා කියනවා. සමහර විට චේතනා කියන නමිනුත් බණ අහනවා වෙන්න පුළුවන්. සිතුවිලි, චේතනා. එහෙමනම් මේ සිතුවිලි කියන්නේ මොනවද පින්වතුනි? මෙන්න මේ සිතුවිලි නිසා අපේ සිත තුළ අකුසල මූලික වශයෙන් ඇති වෙනවා අකුසල මූල තුනක්. අකුසල් තුනක් බලන්න ඔබට තිබේද? අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභකම. ඔබේ සම්පත් සඳහා පමණක් නොව අන් අයගේ සම්පත් සඳහාද ඔබ සමහර විට ලෝභකම් කරනවා. ආශාවන් ඇති කරගන්නවා.
ඔබට සාපේක්ෂව හිතලා බලන්න. ඔබ කොයි තරම් දේවල් එක්ක බැඳිලාද? ඔබ කොයි තරම් දේවල් එක්ක සිත බැඳිලා පීඩාවට පත් වෙලාද? ආන්න ඔබේ සිතේ ඉපදිලා තිබෙන, ඔබේ සිතේ උපදින, ඔබේ සිතට සහනය නැති වුණු පීඩාව ඇති කළ අකුසලය, දස අකුසල් වලින් ඔබේ සිතින් උපදවන අකුසලය දැඩි ලෝභය. ලෝභයත් අකුසලයක්. දැඩි ලෝභය, අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභය. මෙහෙම හිතන්න පින්නතුනි. ඔබේ නිවසේ යම් විදිහේ සමහර වෙලාවට ඔබේ කාලය, ඔබේ වටිනා මනුෂ්‍ය ආයුෂය ඔබටත් හොරා සමහර කාරණා වලින් කොයිතරම්නම් අවිද්‍යාව කියන මේ අකුසලය නිසා අපතේ ගොසින්ද කියා බලන්න. සමහරට ඔබේ නිවසේ ඔබටත් ප්‍රයෝජනයක් නැති, නිවසියන්ටත් ප්‍රයෝජනයක් නැති, එසේවත් කාටවත් නොදෙන නොයෙක් ගෘහ භාණ්ඩ, නොයෙක් දේවල් ඔබ කොයිතරම්නම් ඔබට ඔබේ වටිනා කාලය ප්‍රයෝජනයට ගන්නේ නැතිව, ඔබ ජීවිත කාලයවත් ප්‍රයෝජනයට නොගන්නා කවදා හරි ඕන වෙයිනේ. ඔන්න ඔහම පිහලා දූවිලි පිහලා පිරිසිදු කරලා තියෙනවා. කාට හරි දුන්නත් හොඳයි. හැබැයි ආපහු ඔබ කල්පනා කරනවා, ඊළඟ දවසේ කල්පනා කරනවා, ආය සතියකින් දෙකකින් මේක පිරිසිදු කරනකොට හිතෙනවා නෑ ආය අවශ්‍ය වෙයි. ආයෙත් දූවිලි පිහලා පිරිසිදු කරලා පැත්තකින් තියලා තියෙනවා. ඒ අනවශ්‍ය දේ ඔබ කී සැරයක් නම් දූවිලි පිහලා පිරිසිදු කරලා තියලා ඇද්ද? ඔබට අවශ්‍යම නොවන දේ. ඔබේ මෙන්න මේ දැඩි ලෝභය නිසා අනවශ්‍ය දේවල් ඔබේ කාමරේ, ඔබේ නිවසේ, ඔබේ සිතේ, ඔබේ කාමරේ, ඔබේ නිවසේ කොයි තරම්නම් තියෙනවද බලන්න. අනවශ්‍ය දේවල්. ඒ නිසා ඔබට නිදහස නැහැ. ඒ නිසා ඔබට සහනය නැහැ. පිනතිනි අකුසලයක් හිත තුළ තියෙන නිසායි. අකුසල් කියලා කියන්නේ අන්න ඒ වගේ සියුම්ව නොයෙක් ඔබේ අවශ්‍යතාවය කුමක්දයි අවබෝධ කරගන්න. ඒ කියන්නේ ඔබ ළඟ තියෙන සියල්ල දන් දෙන්න නොව, ඔබට අවශ්‍ය දේ පමණක් ඔබ නිවසේ, ඔබේ කාමරේ, ඔබේ සිතේ පවත්වා ගන්න. එවිටයි ඔබට සහනය තියෙන්නේ. ගොඩාක් ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු සොයන්නට ගිය විට පින්නතුනි, ගොඩක් දේවල් සිතින් අල්ලාගත් නිසායි, අවිද්‍යාව නිසායි මේ අකුසලය, මේ සිතෙහි කඩා වැටීම. එනිසා පින්නතුනි අවිද්‍යාව. ඊළඟට ව්‍යාපාදය. ව්‍යාපාදය කියලා කියන්නේ මේ හිතේ සියුම්ම ඇතිවෙන. ඔබ සමහර වෙලාවට කියනවා සතුටට අඬනවා, දුකට අඬනවා, දන්නේ නැහැ හිතට අසහනය, පීඩාව මට දරා ගන්නට බෑ, නොඑක් කාරණා. ඔය සියල්ල සමග තියෙන පින්නතුනි ද්වේෂයයි, ව්‍යාපාදයයි. ව්‍යාපාදය කියලා කියන්නේ පින්නතුනි එය දස ආකාරයකින් ඇති වෙනවා. තමා මුල් කරගෙන, තමාගේ හිතවතා මුල් කරගෙන, ඒ වගේම තමාගේ අහිතවතා මුල් කරගෙන, අනපේක්ෂිතව අවිද්‍යාව කියන අකුසල මූලය හට ගන්නවා. මෙහෙම හිතන්න, දස ආඝාත හැටියට සඳහන් වෙනවා අවිද්‍යාව. බලන්න අපි සමහර වෙලාවට සමහර කාරණා වලින් ද්වේෂ සිතුවිලි ඇති වෙන අයුරු. ඔහු මට බැන්නා. දැන් බැනලා අවුරුදු ගාණක් වෙනවා. හැබැයි හිතේ අර අකුසලේ තාම තියෙනවා. ඔහු මට බැන්නා. ඒ වගේම ඔහු මට බනි. බැනලා නෑ තාම. හැබැයි බනි කියලා හිතේ ද්වේෂ සිතක් තියෙනවා. ඒ වගේම ඔහු මට බනින්න පුළුවන්. අද නැතත්, මෙතෙක් බැන්නේ නැතත්, අද බැන්නේ නැතත් හෙට බනින්න පුළුවන්. අතීත, වර්තමාන, අනාගත වශයෙන් ද්වේෂය බලන පවතින හැටි. ඊළඟට ඔහු මගේ හිතවතාට බැන්නා. මගේ මිත්‍රයාට බැන්නා. මං කැමති නෑ යාට. ඔහු මගේ හිතවතාට බැන්නා. බනින්න පුළුවන්. බලන්න පින්නතුනි. අතීත, වර්තමාන, අනාගත වශයෙන් ආඝාත ඇති වෙනවා. ඔහු මගේ අහිතවතාට යහපතක් කළා. බලන්න ඔබ තරහ,
ඔබ අකමැති කෙනෙකුට තව කෙනෙක් යහපතක් කළොත් එයාගේ ගුණ ඔබ කොයි තරම්නම් මකනවද? පින්නතුනේ ඔබ පාසල් ගිය කාලේ ඔබේ කවකටු පෙට්ටියේ තිබුණා මකණය. අපි සාමාන්‍ය ඔය මකණේ ඉල්ලන්නේ මක්කේ කියලානේ. මක්කේ දෙන්න. මක්කෙන් මොකද්ද කරන්නේ? මකනවා. මොනවද මකන්නේ? වැරදි දේවල්. ඔබේ සිත නැමැති කවකටු පෙට්ටියෙත් කෙලෙස් 1500න් එක ක්ලේශයක් තමයි මක්ක කියලා කියන්නේ. පින්නතුනි මක්ක කියලා කියන්නේ පාලියෙන් ಗುಣ මකු බව. ඔබ අන් අයගේ ಗುಣ මකා තිබේද? අපෝ අනන්තවත්. එයා හරි කරුණාවන්තයි. අනේ එයාගේ කරුණාව. ඔන්න ඔබ මැකුවා. යම් කෙනෙකුට යම් තැනක එයා හරි සිරියාවන්තයි. එයා හරි කරුණාවන්තයි. එයා හරි ඉවසිලිවන්තයි. එයා හරි පුණ්‍යවන්තයි. එයා හරි වාග්යවන්තයි. ඔය වගේ ಗುಣ වර්ණනා කරන අවස්ථා තියෙනවා. එවිට ඔබ එක වචනින්ම මක්කි ගත්ත කවකට පෙට්ටිය මැකුවේ නැද්ද ಗುಣ කාගෙත්? අනේ එයාගේ ಗುಣ. එයා ඔය මොනව කළත් පින්වතුනි බලන්න මේ දේශනාවක්, මේ ධර්ම දානයක් මහා කුසලයක්. ඒක මහා පිංකමක්. අනේ එයා බණ කිව්වට එයාගේ හැටි මම දන්නවනේ. අන්න බලන්න පින්වතුනි ಗುಣ මකන විදිය. ඒ ඇයි ඔබේ හිතවත අහිතවතාට බලන්න පින්වතුනි දේශය ඔබේ අහිතවතාට ඔබ අකමැති කෙනාට ඔබේ මිත්‍රයෙක් යහපතක් කළොත් අරයගේ අර ගුණයක් දැකලා අනේ යාට අය හරි අහිංසකයි මං එයාට උදව් කළා. අනේ යාගේ අහිංසක බව ඔන්න ගුණ මැකුවා. ද්වේෂයයි මේ සියුම්ම ක්‍රියාත්මක වන්නේ. බලන්න පින්නතුනි ව්‍යාපාදය. එතකොට එතනත් තුන් ආකාරයකින් ඇති වෙනවා. අහිතවතාට යහපතක් කළා. අහිතවතාට යහපතක් කරයි. යට උදව් කරයි. අහිතවතාට යහපතක් කරන්න පුළුවන්. බලන්න ඔබේ හිතේ සියුම්ම පවතිනා වූ අකුසලය. දැන් ඔන්න 9යි. 9 ආකාරයි ද්වේෂය ඇති වෙන විදිය. තමන්ට සාපේක්ෂව බලනවා. තමන්ගේ මිත්‍රයාට සාපේක්ෂව බලනවා. තමන්ගේ අහිතවතාට සාපේක්ෂව බලනවා. එහෙම නැතිනම් පින්නතුනි අස්ථාන කෝපය. ඔබ මොනයම් හෝ කාරණයකදී සිටින විට මොහොතක් ඔබ හිතන්න. ඔබ යම් දෙයක් ගන්න හදනවා. අතහැරෙනවා. ආපහු ගන්න හදනවා. ආය අතහැරෙනවා. කියන හඬක් අයියෝ මොකද්ද මේ? කියන හඬක් සියුම්ම ඇති වෙනවා. බලන්න අස්ථාන කෝපය. ඔබ යන විට ඔබේ පාය ගලක හැපෙනවා. ගල කෙරෙහි ද්වේෂය ඇති වෙනවා. ගලේ හැපුණේ කුමන සිතුවිල්ලක් කුමන අරමුණක මාගේ නිසාදයි ඔබ කවදාකවත් හිතන්නේ. ඒ ගල එතන තිබුණ එක වරදක්. ගලේ පාය හැපුණේ නිසයි. ගල අයිති කෙනා කවුද? කොච්චර දේවල් ඔස්සේ ඔබ දුවනවද? හැබැයි ඔබ තුල පිහිටන්නේ නැහැ. අන්න ඒ නිසා පින්නතුනි නිවෙන මගට නිර්වාණගාමී පිළිවෙතට අපිට එළඹෙන්න පුළුවන් කමක් නැහැ. ව්‍යාපාදය. ඊළඟට පින්නතුනි මිත්‍යා දෘෂ්ටිය. ඔබ කොතෙක් බණ ඇසුවත් ඒ වගේම ඔබ මොනයම් හෝ ආගමක දහමකට අනුව කටයුතු කළත් ඔබට තිබෙනවා විෂන් එකක් දැක්මක්. එතකොට මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ පිනතුනි වැරදි දැක්මයි. ඒ ඔබේ ආගමට දහමට අනුව නොව ඔබට සාපේක්ෂව සිතා බලන්න. ඔබට සාපේක්ෂව සිතා බලන්න. ඔබ වැරදි දැක්මකද? දැන් අපිට පුළුවන් ඕනනම් ඔය පස් පව් දස අකුසල් ගැන කතා නොකරන ආගමකට ගියොත් ආගමකට ධර්මයකට ඔබ ඇතුළත් වුණොත් ඔබට ඒකෙන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි පින්නතුනි මේ දහම ಜಾති ආගම් කුලමල උස් පහත් ભેදයකින් තොරව හැම සත්වයකටම පොදු දර්ශනයක්. මේක ලෝකේ න්‍යායක් සිස්ටම් එකක්. අර අපි කම්පියුටරේ සිස්ටම් එකට දත්ත ටික දැම්මම අදාළ තැනට ගමන් කරනවා වගේ. පින්නතුනි මේකත් ඕනෑම මනුස්ස ජීවිතයක් ලැබුව ඕනෑම සත්වයේගේ චිත්ත සම්තානෙහි ගමන් කරන ස්වභාවයයි මේ බව වටහා ගන්නට හරි පුළුවන්කම තිබෙන්නේ. උතුම් මනුස්ස ජීවිතයක ඉන්න පිරිසගෙනුත් ඒයින් උත්තරීතරත්වයට ගමන් කරන මෙලෙසින් අඩුම තරමින් සද්ධර්මයකට හෝ දෙසවන් යොමු කරන කෙනෙකුට විතරයි මේ සිතුවිල්ලවත් හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මේ සොයාගෙන යන්නේ පාපයේ මූල බීජයයි. මේ පව් සිද්ධ වෙන්නට හේතුව කුමක්ද? මිත්‍යා දෘෂ්ටිය. වැරදි දෘෂ්ටි.
ඔබ කොයිතරම්නම් පීඩාවට පත් කරනවද? වැරදි සංකල්ප, වැරදි අදහස් ඒ තුලම නිමග්නව සිටින නිසා ඔබට කොයිතරම්නම් පීඩාවක් නැති වෙනවද? අන්න එහෙමනම් පින්වතුනි, එහෙම අකුසල් තුනක් ඔබේ සිතින් සිදු වෙන බව හොඳට මතක තියාගන්න. අවිද්‍යාව, දැඩි ලෝභය, ව්‍යාපාදය, තරහව, මිත්‍යා දෘෂ්ටිය, වැරදි දැක්ම. ඊළඟට පින්වතුනි, කයින් සිදුවෙන අකුසල් දෙස බලමු. කය. ඔබේ කය මුල් කරගෙන අකුසල් තුනක් සිද්ධ වෙනවා. එයින් අපි මුලින් සඳහන් කළ පස්පව් පිළිබඳ අපි කතා කරනකොට සොරකම පිළිබඳ කතා කළා. සොරකම ඔබේ කය යොදවමිනුයි ඔබ සිද්ධ කරන්නේ. ඊළඟට පින්වතුනි, අපි සොරකම පිළිබඳ මුලින් සාකච්ඡා කළා. වැරදි කාම සේවනය පස්පවෙත් අපි සාකච්ඡා කළා. කාමයේ වර්ධවා හැසිරීම පිළිබඳව අන්න වැරදි කාම සේවනය ඔබේ කයින් සිද්ධ වෙන අකුසලයක්. ඊළඟට ප්‍රාණඝාතය, එයත් පස්පවෙහි අපි සාකච්ඡා කළා. ඔන්න ඔය පාපයන් අපේ කය මුල් වෙලා සිද්ධ වෙනවා. සොරකම, වැරදි කාම සේවනය, ප්‍රාණඝාතය. මේ අකුසල සිද්ධ වෙන්නේ කය මුල් කරගෙනයි. සිත මුල් කරගෙන 3යි, කය මුල් කරගෙන තවත් අකුසල 3ක් සිද්ධ වෙනවා. ඒවා ඔබට සාපේක්ෂව ඔබ සිතා බලන්න. සොරකම, වැරදි කාම සේවනය, ප්‍රාණඝාතය. ඔබේ මනසින් විමසා බලන්න. ඊළඟට පින්වතුනි, වචනයෙන් සිදුවෙන අකුසල්. වචනයෙන් සිදුවෙන අකුසල් 3ක්, වචනයෙන් සිදුවෙන අකුසල් 4ක් පිළිබඳ සාකච්ඡා වෙනවා. පින්වතුනි බලන්න, දැන් දස අකුසල් වලින් අපි සිතින් අකුසල් 3ක් ගැන සාකච්ඡා කළා. කයින් අකුසල් 3ක් ගැන අපි සාකච්ඡා කළා. කයින් සිදුවන අකුසල් අපි පස්පවෙහිදී සාකච්ඡාවට භාජනය කළා. දැන් අපි බලමු වචනයෙන් සිදුවන අකුසල් 4ක් තිබෙනවා. එයින් එකක් බොරු කීම. එය අපි පස්පව පිළිබඳ සාකච්ඡා කරනකොට අර බලන්න සියුම්ම පුංචි වශයෙන් විහිළුවට බොරු කියනවා. පුංචි බොරුවක් කිව්වට මොකද? මොකද මහ බොරුවක් නෙවෙයිනේ. මහ බොරුවක් වුණත් ඒක ටොම්පචයක් නෙවෙයිනේ. ඔය ආදි වශයෙන් ඔබ සාධාරණීකරණ අවස්ථාවන් ඔබේ සිතින්ම ඔබ විමසා බලන්න. අන්න පින්නතුනේ බොරු කීම. ඊළඟට පරුස වචන හා තද වචන කතා කිරීම. ඔබ නිරතුරුවම ඔබේ භාෂණය, ඔබේ වචන අන් අයගේ සිතෙහි පීඩාවන් ඇති කරන, අසහනය ඇති කරන, අතෘප්තිය ඇති කරන වචනද ඔබේ මුවින් පිට වෙන්නේ කියලා බලන්න. දවසක ඔබේ වචන ටික ඔබ රෙකෝඩින් කරලා හරි ඔබ දවසේ කතා කරන වචන ටික අපේක්ෂාවකින් තොරව ඔබ පිළිබඳව බොහොම හිතයිශී කෙනෙකුට ඔබේ එදිනෙදා වචන ටික එහෙමත් නැතිනම් ඔබ පිළිබඳව දවසක ඔබ හිතුවොත් අද දවසේ මම කතා කරන වචන රෙකෝඩ් කරනවා කියලා එදාට ඔබ හොඳට කතා කරයි. අහඹු ලෙස ඔබ දිනක ඔබේ භාවිතයන් පිළිබඳව මැන බලන්න. ඔබේ වචන භාවිතයේ පිළිබඳව ඔබ සලකලා බලන්න. ඔබේ වචන නිසා කොයිතරම් අයගේ හිත් රිදිලා ඇද්ද? ඔබේ වචන නිසා ඔබට කොයිතරම් පාඩු වෙලා ඇද්ද? ඔබේ වචන නිසා ඔබට ලාභ වගේම අලාභ සිද්ධ වෙලා ඇති. ඒ ලාභ සිද්ධ වුණා නම් ඒ කුසල චේතනාවක්මයි. ඔබේ යහපත් දෙයක්මයි. පින්නතුනි, එහෙමනම් පරුස වචන, තද වචන කතා කිරීම මේ වචනයෙන් කරන අකුසලයක්. ඊළඟට පින්නතුනි, කේලාම් කීම. ඔබ කේලම් කියා තිබේදයි යම් කෙනෙක් ඔබෙන් විමසුවොත් ඔව් මිසක් නැහැ කියන උත්තරය කිසිවෙකුට නැති වෙන්නට පුළුවන්. පින්නතුනි, ඔබට සාපේක්ෂවම හිතන්න. කේලාම් කීම ඔබට මොනවද මෙතෙක් ලැබුණේ? ඔබේ ද්වේෂය සම්පූර්ණ වුණා වෙන්න පුළුවන්. අකුසල්මයි පින්නතුනි තර වෙලා තියෙන්නේ. කේලාම් කීමෙන් අකුසලයමයි තර වෙන්නේ. අකුසල් මූලයන්මයි ශක්තිමත් වෙන්නේ. ඔබට අසහනය, අතෘප්තියමයි වැඩි වෙන්නේ. එහෙනම් පින්නතුනි, කේලාම් කීම. ඊළඟට හිස් වචන. සමහර වෙලාවට බලන්න පින්නතුනි, මේ බනට ඇහුම්කන් දෙන්න හරිම අමාරුයි. හැබැයි
අල්ලාපයෙන් සල්ලාපයෙන් දවස පහන් කරන්නට පවා ඔබට හැකි. ඔබ කොයි තරන්නම් රාගය, ද්වේෂය, මෝහය වෙනුවෙන් රාගය නිසා එල්ලි වෙනකං නිදිවරලා නැද්ද? ඒ වගේම ද්වේෂය නිසා ඔබ එල්ලි වෙනකං අවදියෙන් ඉඳලා නැද්ද? ඔබ ධර්මයේ වෙනුවෙන් නිවීම වෙනුවෙන් රාත්‍රියක් පහන් කරලා තිබේද? ඔබේ මනසින් විමසා බලන්න. පින්නතුනි, අන්න ඒ වගේ හිස් ප්‍රලාප කියමින් බලන්න පින්නතුනි, රාත්‍රිය පහන් කරන අයුරු. ඔය එකිනෙක කෙනාගේ අල්ලාප සල්ලාප කේලන් ගතු නොයෙක් වචන වලින් අපි භාවිතා කරන ඔය අපි නොයෙක් විදිහින් පාපයයි සඳහන් කරන පාපේ නිමග්නව සිටිනවා සත්වයා. අපි හැමෝම පින්නතුනි මේ සසරට එබිලයි ගිලිලයි සිටින්නේ. ඕරම් භාගීය සංයෝජන. ඕරම් භාගීය සංයෝජන ඉදිරි දේශනාවලදී ඒවා පිළිබඳ අපි සාකච්ඡා කරනවා. පින්නතුනි බලන්න, මේ විදිහින් මේ අකුසලයන්හි ගිලී සිටින අපි රාත්‍රිය ආරම්භ කරනවා නොයෙක් විදිහේ කතා බහින්. මධ්‍යම රාත්‍රිය ලැබෙනවා ගානක් නැහැ. නොයෙක් විදිහින් නිදිමත අහලකවත් නැහැ. නොයෙක් දේවල් කතා බහ කරනවා. ඒ වගේම ඒ කතා බහ විමසලා බැලුවොත් පින්නතුනි, තමන්ටත් ප්‍රයෝජනයක් නැති, අනුන්ටත් ප්‍රයෝජනයක් නැති ඔබේ සුවනින්දද බැහැර කළ අනවශ්‍යම වචන ටිකක්. ඔබේ වචන ඔබටත් අන් අයටත් ප්‍රයෝජනයක් නැහැ, පිහිටක් නැහැ, පිළිසරණක් නැහැ. කොතෙක් නම් ඔබ වචන භාවිතා කරලා තිබේද? ඔබේ වචන කන්ද ගත්තොත් මහ මෙරට වැඩි. ඔය වචන කන්දම පීරලා අන් අයට ලෝකයට යහපත පිණිස, ලෝකයට හිත පිණිස ඔබේ මුවින් භාවිත වෙච්ච වචන පිළිබඳව කල්පනා කරලා බලන්න. පින්නතුනි, වැඩි හරියක් තියෙන්නේ හරියට මහ මෙරක් නම් ඒ මහ මෙරක් වැනි මහා වචන කන්දේ හිස් වචනයක් නොවූ, පරුස වචනයක් නොවූ, කේලමක් නොවූ, බොරුවක් නොවූ වචනයක් හොයාගන්න එක හරියට පින්නතුනි හඳුන් හොයනවා වගේ වැඩක්. එහෙමත් දැන් ගජමුතු හොයනවා වගේ වැඩක්. ගොඩක් හස්තීන් හිටියට හැම හස්තියෙකුටම නෑනි මුත් ගජමුතු. ගොඩක් කැලෑ තිබුණට හැම කැලයකම නෑනි සඳුන්. අන්න ඒ වගේ නේද? එහෙනම් පින්නතුනි, ජීවිතයේ පිළිබඳ මොහොතක් හිතා බලන්න. දැන් අපි දැනගත්තා පස්පව් දස අකුසල් කියන්නේ මොනවද කියලා. පස්පව් අපි සාකච්ඡා කළා. ප්‍රාණඝාතය, සොරකම, කාමයේ වර්ධවා හැසිරීම, බොරු කීම, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය. දස අකුසල් වලින් සිතින් කරන වැරදි අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. කයින් කරන වැරදි සොරකම, වැරදි කාම සේවනය, ප්‍රාණඝාතය. වචනයෙන් සිදුවන වැරදි බොරු කීම, පරුස වචන, තද වචන කතා කිරීම, කේලාම් කීම, හිස් වචන කතා කිරීම. හොඳයි පින්නතුනි. දැන් අපි පස්පව් දස අකුසල්, පව් කියන්නේ මොනවද? පස්පව් දස අකුසල් හැටියට ඒවත් අපි කොටස් වශයෙන් හඳුනාගත්තා. දැන් අපි බලමු අපි හැමෝම අතින් සිද්ධ වෙන මේ අකුසල් සිද්ධ වී තිබෙනවා. මේ අකුසල් කොහොමද අපි පවක් කියලා හඳුනාගන්නේ? මේවා පවක් වන්නේ කෙසේද? මේවා පව් බවට පත්වන්නේ ඇයි? මෙහි මූල බීජය අපි සොයා යන්නට ඕන. එවිටයි අපිට පාපයෙන් මිදීමේ සිතුවිල්ලක් හෝ පහළ වී අපේ ජීවිතය ශාන්තිය කරා, නිවීම කරා, නිෂ්ඨාව කරා අරගෙන යන්නට පුළුවන්කම වෙන්නේ. දැන් අපි ওই මුලින් සඳහන් කළ පස්පව් දස අකුසල් සියලුම මානසික, කායික, වාචසික ක්‍රියාවන් අපි මුලින් සඳහන් කළානේ. මනසින්, කයින්, වචනයෙන් පස්පව සිද්ධ වුණත්, දස අකුසලයක් සිද්ධ වුණත් ඔය කියන සියලු මානසික, කායික, වාචික සියලු ක්‍රියාවන් පින්නතුනි එක එක්කෙනාට ගලපන්න එපා. ඔව්, අහවලා නම් හරියට බොරු කියනවා. එයා හරියට කේලම් කියනවා. එයා හිස් වචන අනන්තවත් කියනවා. එයා කාමයේ වර්ධවා හැසිරෙනවා. එකිනෙකනාට මේ ධර්මයේ ගලපන්නට යන්න එපා පින්නතුනි. මෙය ඔබට තමන්ට සාපේක්ෂව වෙන කාගේවත් දේශ බලා ඔබ ද්වේෂය ඇති කරගන්නටත් එපා. මෙය ඔබට සාපේක්ෂව බලන්න. තමන්ට සාපේක්ෂව බලන්න. ඔබට සාපේක්ෂව සිතා බලන්න. එවිට අපි අද ධර්ම දේශනාවේ මාතෘකාව බවට පත් කරගත්තෙත් පව ඇතිවන්නේ කෙසේද? දැන් බලන්න පින්නතුනි, ඔබට සාපේක්ෂව මේ කාරණා ටික මොනවද කාරණා? පස්පව් දස අකුසල්
වෙන කාටවත් ගලපන්නට එපා. දැන් සමහර වෙලාවට අපි විවිධ අයට කමක් නැහැ. එය ඔබට ධර්ම දානයක් වේවි. විවිධ අයට අපි කියනවා ඔයාට හොඳ බණක් ගියා. අහලා බලන්න. ඒක නම් ඔයාට හොඳට ගැලපෙනවා. හැබැයි පින්තුනි අපි ලෝකයට ගලපන්නට කලින් මේ බණ කියන ගමන් මේ මට ගලප ගන්නට ඕන. බණ අහන යම් කෙනෙක් වේද ඒක බණ කියන ස්වාමින් වහන්සේටවත් එහෙමත් තමා වටා ඉන්න වෙන කෙනෙකුටවත් නොවේ. ගැලපිය යුත්තේ Tamanටමයි. ඒ නිසයි මා සිහිපත් කළේ මා මුලින් ඔය සාකච්ඡා කළ. එහෙමත් නැත්නම් භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා වදාළ. අපි දැන් සාකච්ඡා කළ මේ පස්පව් දස අකුසල් එහෙමත් නැත්නම් මේ කායික මානසික වාචික ක්‍රියාවන් Tamanට සාපේක්ෂවම බලන්න. එවිට පව උපදින්නේ කෙසේදයි ඔබට පිළිතුරක් ලැබේවි. පව ඇතිවන්නේ කවුරුන් නිසාද? පව ඇති වුණේ මම බොරු කිව්වේ ඔයා නිසා. මම කේලම් කිව්වේ එයා නිසා. මම හිස් වචන කතා කරන්න උනේ අහවල් දවසේ විච්ච අවමගුල නිසායි. මලගේ නිසායි. මගුල් ගෙදර නිසායි. උත්සවය නිසායි. පාටිය නිසායි. ඔය නොයෙක් විදිහින් ඔබ නොයෙක් තැන්වලට ඔබේ අතින් සිදු වුණු අකුසලය අතහරින්න කැමතියි. මට බොරු කියන්න උනේ යා නිසා ඔන්න තව කෙනෙකුට ඇල්ලුවා. හැබැයි බොරු කිව්වේ කවුද? ඔබයි. ඔබේ මනසින් විමසා බලන්න. ඔබට සාපේක්ෂවම බලන්න. එවිටයි පින්නතුනි නිවන තැන නිවන මඟ ධර්මයට එකඟ බව ධර්මානුකූල බව උපදින්නේ. ඒ නිසා පව ඇතිවන්නේ කෙසේද? අපි මේ සොයා යන්නේ සබ්බ පාපස් අකරණං කියන මේ බුදු වදන පිළිබඳ පමණයි මේ දේශනාවේදී අපි සාකච්ඡා කළේ. පාපයෙන් මිදීම කෙසේ කරන්නේද? පාපයෙන් මිදෙන්නේ කෙසේද? පව යනු කුමක්දයි හඳුනාගත් තැන ඒ සියලු පාපයන් මා තුලද පවතින බව මට වැටහෙනවා. තමන්ට සාපේක්ෂව බලන විට ඒ අකුසලයන්ගෙන් යම් යම් අඩු ඌනතාවයන් ඇති වෙන්න පුළුවන්. සමහර අකුසල් නොකරම ඉන්න දේවල් වෙන්නට පුළුවන් බොහෝ කලාතුරකින්. කෙසේ හෝ වේවා ඔබ අතින් සිදුවෙන අකුසලය එහි මූල බීජය කුමක්දයි ගවේෂණය කළහොත් පව ඇතිවන්නේ කවුරුන් නිසාවත් නෙවෙයි. කාගේවත් ගිනුමකට මේ පාපය දාන්නටම බෑ. මගේ සිතින් කයින් වචනයෙන් කෙරෙන අකුසලයෙහි විපාක සිදුවන්නේ ගමන් කරන්නේ මා පසුපසමයි. අර ධම්මපදයේ මුල් ගාථා දෙකට අවධානය යොමු කරලා බලන්න. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා. මනසාචේ පසන්නේන ප්‍රසන්න මනසක් පවතින වෙලාවට ඔබ යමක් කියයිද කරයිද තතෝනං සුඛාන් වේති. එයින් ඔබට සැපමයි ලැබෙන්නේ. බලන්න ඔබ සැහැල්ලුවෙන් ඉන්න වෙලාවට ඔබේ වචන නිසා එයා හරි කරුණාවන්ත කෙනෙක්. ඒ මොහොතේ ඔබේ ගුණයක් ඉස්මතු වෙනවා. යම් කෙනෙක් තමන්ගේ සිත අකුසලයෙන් පිරිච්ච වෙලාවක බලන්න පින්නතුනි මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන බාසතිවා කරෝතිවා. මනසාචේ පසන්නේන ප්‍රසන්න නම් කියන කරන දේවල් යහපත්. පදුට්ඨේන මනසා මනසෙහි හිතෙහි දූෂණය සහිත වෙච්ච වෙලාවක අකුසල් වලින් පිරුණු වෙලාවක ඔබ කියන කරන දේ අකුසල් බවට පත් වෙනවා. මේ සියල්ල වෙන කාටවත් සාපේක්ෂ කරන්නට කාටවත් ගලපන්නට යන්නට එපා. මේ ධර්ම කරුණු ටික පව ඇතිවන්නේ කෙසේදයි ගවේෂණය කරන තැන පව ඇතිවන්නේ කවුරුන් නිසාද? දැන් එවිට ඔබ කියයි ආවලා නිසායි මම බොරු කිව්වේ. නෑ පින්නතුනි. පව ඇති වෙන්නේ මම නිසා. එනම් පාපයෙහි මූල බීජය කුමක්ද? කවුරුන්ද? මම. පාපයේ මූල බීජය.
අපි ඉදිරි දේශනාවකදී සාකච්ඡා කරමු මම යනු කවුරුන්ද? එහෙමනම් පින්තුනි මම නිසයි අකුසලය. එහෙනම් මේ මම අකුසලයේහි මූල බීජයයි. මම තමයි අකුසලයේ මූල බීජය. එනිසා මම නැති කරපු තැන මම නැතිනම් අකුසල්ද නැහැ. මම නැති කරන්නේ කෙසේද? ඔබට ප්‍රශ්න රාශියක් ස්මතු වේවි. ගවේෂණය කරන්න. නිරීක්ෂණය කරන්න. සද්ධර්ම ශ්‍රවණය ආරම්භ කරන්න. පින්තුනි මේ වසංගත කාලය ලෝකයේ දස දෙසම බලන විට සත්‍ය ඒ වූ පරිද්දෙන් පෙනෙනවා. ලෝකයේ හැමෝම අසරණ වී සිටින මොහොත වෛද්‍යවරුන්ද ඒ වගේම නොයෙක් අය කොයිතරම්නම් හඬා වැළපෙනවද? ඒ අතර මම පාපයේ මූල බීජයේ බව හඳුනාගත්තාම මම නැති කරන්නේ කෙසේද? එය ගැඹුරින් සාකච්ඡා කළ යුතු ධර්ම කාරණාවක්. ඒ නිසා පින්තුනි පව ඇතිවන්නේ කවුරුන් නිසාද? වෙන කවුරුන් නිසාවත් නොව මම නිසයි. මම යනු කවුරුන්ද? අපි ඉදිරියට තව දුරටත් සාකච්ඡා කරමු. එහෙමනම් අද අපි සාකච්ඡා කළේ පින්තුනි මේ සබ්බ පාපස් අකරණං කියන මේ බුදු වදන. පව් යනු පවෙන් මිදීම සිදුවන්නේ කෙසේද? අපි දැන් හඳුනාගත්තා. පාපය හඳුනා ගැනීමක් විතරයි අපි කළේ. එහි මූල බීජය පැලවෙලා තියෙන්නේ මම මුල් වෙලා. මම නිසයි. මම බොරුවක් කිව්වේ වෙන කාරණාවක් නෙවෙයි. ඔබ නිසා නොවේ. ඒ මට අවශ්‍ය නිසායි. ලෝභය අර කියනම අකුසල් වලින් බැඳිලා ඉන්න නිසායි. දැඩි ලෝභය නිසා යම් කෙනෙක් ආරක්ෂා කර ගැනීම නිසා ඔය විදිහෙන් පින්වතුනි අපිට හිතලා බලන්නට පුළුවන්. ඒ නිසා අද අපි මේ සබ්බ පාපස් අකරණං කියන ගාථාවේ මුල් පදයේ පිළිබඳව සාකච්ඡා කළා. සබ්බ පාපස් අකරණං සීල පාපයන්ගෙන් මිදීම. පව් යනු පස්පව් දස අකුසල්. පස්පව් ප්‍රාණඝාතය අපි සාකච්ඡා කළා. සොරකම, කාමයේ වර්ධවා හැසිරීම, බොරු කීම, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය. දස අකුසල් සිතින් අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. කයින් සොරකම, වැරදි කාම සේවනය, ප්‍රාණඝාතය. වචනයෙන් බොරු කීම, කේලාම් කීම, හිස් වචන කතා කිරීම, පරුස වචන කතා කිරීම. මේවා පවක් වන්නේ වෙන කවුරුන් නිසාවත් නොව තමන්ට සාපේක්ෂව මේ කායික මානසික වාචික ක්‍රියාවන් ගලපා බලන විට පව ඇතිවන්නේ කෙසේදයි ප්‍රශ්නයට පිළිතුර පව ඇතිවන්නේ කවුරුන් නිසාවත් නොව මම නිසා බව. මම කියන්නේ මේ කියන මම නොව තමන්ගේ සිතින් තමන් දෙසට බැලීමයි. මාතින් කෙරෙන අකුසල් වන්නේ මා නිසා. ඒ නිසා පින්තුනි පාපේ මූල බීජය අපි හඳුනාගත්තා. මේ උතුම් දේශනයට ඊ타ම සත්‍විතින් සවන් දීමෙන් ඔබේ ධර්මඥානය අල්ප මාත්‍රයකින් නමුදු ඉදිරියට තබන්නට, ඉදිරියට ගමන් කරන්නට, අංශු මාත්‍රයකින් හෝ ඔබ ගැන ඔබට සිතන්නට මොහොතක් ඔබට සාපේක්ෂව පාපේ මූල බීජය කුමක්දයි? මූල බීජය, මුල් බීජය කුමක්ද? මම යනු තවත් අපි ගවේෂණය කළ යුතුයි. එවිට තමයි අපිට පාපයෙන් මිදීමේ මාර්ගය පැහැදෙන්නේ, අවබෝධ වන්නේ. හරියට බොරව තිබෙන ලිඳක් බැලූ බැල්මට හිපත්ල පෙනෙන්නේ නැහැ. ජීවිතයේ ගැඹුර දකින්නට පින්නතුනි නිවීම සැනසීම ඔස්සේ තමන් දෙසම බලමින් පාපේහි මූල බීජය ගලවා ඉවත් කරන තුරු අපිට නිවීමක් සැනසීමක් නැහැ. ඒ නිසා මේ වසංගත කාලේ සිතෙහි ශාන්තිය සුවය ඇති කරගන්නට ඔබ දෙසම ඔබ බලන්න. වෙන කෙනෙක් දෙස නොව ඔබ දෙසම ඔබ තුලින්ම බලන්න. අපකස්සේව කායං අපකස්සේව චිත්තං. ඔබේ කයටම හිත යොමු කරන්න. ඔබේ සිත දෙසම ඔබ බලන්න. එවිට ඔබට ඔබ කවුරුන්දැයි පාපයේ උපදින්නේ කොහේදැයි තේරේවි. එවිට පාපයේ උපදින තැන වැළැක්වීමෙන් ඔබට නිවීම නිෂ්ඨාව කරා ගමන් කරන්නට වාසනාව හිමි වේවි. එලෙසින් මේ සද්ධර්ම ශ්‍රවණාබිලාසී වූ හැම සිත්සතන්ම පහන් වී උතුම් නිවන් මඟ පසක් වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පින්තුනි සත්පුරුෂ සිත් ඇති
හැම සිත් සතන් තුළ මේ වසංගත කාලයේ වුවද ඔබට කළ හැකි අයුරින් පින්දහම් යෙදෙන්න. හෙට දවස ගැන නොව මේ මොහොත පිළිබඳව කල්පනා කරන්න. එලෙසින් කල්පනා කරමින් කුසල් වැඩිම ආරම්භ කරන්න. පින්නතුනි, එලෙසින් අපිද මේ වසංගත කාලේ මේ ධර්ම දේශනාවන් පටිගත කරමින් සිටින මේ පින්බිමේ අභේවීර ධර්මායතනයේ පින්වතුනි සුවිශේෂී වූ පින්කම් රාශියක් මේ වසංගත කාලයේම සිද්ධ වෙනවා. ඒ තමයි පින්වතුනි ගිලන් භික්ෂූන් උදෙසා කුටි ඉදි කරනවා. ඒ වගේම ධර්ම මන්දිරයක් ඉදි කරමින් පවතිනවා. ඒ වගේම පින්වතුනි මේ මහා භද්‍ර කල්පය පිළිබඳව අපට අදහසක් අවබෝධයක් ඇති කර ගැනීම සඳහා මහා භද්‍ර කල්ප විහාරය නිර්මාණය කරමින් පවතිනවා. ඒ වගේම පින්වතුනි ධම්ම චේතියේදී වෙනවා. මේ උතුම් ශ්‍රී සද්ධර්මය දැන් අපි මේ සාකච්ඡා කළ උතුම් සද්ධර්මය මුලින්ම ධම්ම, පසුව ධම්ම විනය, ඊළඟට සූත්‍ර, විනය, අභිධර්ම, මෙන්න මේ කියන ධර්මස්කන්ධය 84000ක් 82000ක් වූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන් 2000ක් වූ ශ්‍රාවක භාෂිතයන් මේ සියල්ල 84000ක් ධර්මස්කන්ධය උදෙසා ඉදිවෙන ධම්ම චේතිය මේ ධර්මායතන ඉදිවෙමින් පවතිනවා. යම් කෙනෙක් ඒ සඳහාද සදැහැති දායකත්වයේ ගන්නට කැමැත්තක්, සිතුවිල්ලක් හැකි අයුරින්, සිතෙහි පහන් සංවේගය ඇති වූ අයුරින්, සිතුවිලි ඇතිවෙච්ච අයුරින් යම් කෙනෙක් පින් කැමැති සිතින් අරමුණක් සිතුවිල්ලක් පහළවන්නේ නම් 0.71 415යි 89යි 39 කියන අංකය ඔස්සේ 0.71 417යි 89යි 39 කියන අංකය ඔස්සේ අපව ඇමතීමෙන් ඒ සඳහාද ඔබට දායක වන්නට අවස්ථාව සැලසෙනවා. ඉතින් මේ පුණ්‍යවන්ත මොහොතේ අප අතින් සිදුවෙන සත් ක්‍රියාවක් සත්පුරුෂ දනන්ගේ දැනගැනීම පිණිසයි සිහිපත් කොට සඳහන් කරන්නට යෙදුනේ. හැමෝම දායක වෙමින් හෝ අසා හෝ ඔබට අනුමෝදන් වීම පිණිසයි, ඒ මහා පින්කම මහා කුසලයක්ම වීම පිණිසයි සත් සිතින් මෙත් සිතින් ඒ කාරණය ඔබට සිහිපත් කළේ. ඒ කාරණයත් සමගින් අද මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත වූ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන ඒ පැරිසියේ සිට මෙහි සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්න පින්වතුනි, පින්වත් සුජාතා ජයසූරිය මහත්මියගේ පුණ්‍යවන්ත වූ සදැහැති දායකත්වයෙන් එතුමියගේ සත් අරමුණයි අනුරාධපුර මලියදේව මාවත ලිපිනේ පදිංචි දැනට නගර සභාවේ සේවයේ නියුතු තනුජ තුෂාන් පෙරේරා ආදරණීය පුතණුවන්ගේ ජුලි මාස එමනම් අද දිනට යෙදෙන උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමේ අරමුණින් ඉතින් එතුමන්ට එම පුතණුවන්ට තනුජ තුෂාන් පෙරේරා පුතණුවන්ට පුණ්‍යවන්තෝම ජන්මදිනයක් වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට අපි කැමැතියි. ඒ වගේම සෙසු අරමුණු අතර ජුලි මාස 14 වන දින උපන්දිනයේ සමරන පහත සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දිලිනි පෙරේරා දියණියට, රෝසී සහ පින්කි යන දියණියන් දෙදෙනාට, ඒ වගේම ගණේ මුල්ලේ පදිංචි චිත්‍රලතා මහත්මියටත් ජුලි මාස 14 වන දිනට යෙදෙන උපන්දිනය වෙනුවෙන් මේ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි උතුම් සත් සිතුවිල්ලෙන් සුජාතා ජයසූරිය මහත්මිය පුණ්‍යවන්තෝ සිතුවිලි ඇති කරගෙන තිබෙනවා. ඒ හැමත පුණ්‍යවන්තෝ ආශිර්වාදාත්මක වූ මේ උතුම් දේශනය සැනසීම පිණිසම උපකාරයක් වේවායි ආශිර්වාද කරමින් පැරිසියේ සිට මේ උතුම් දේශනාවේ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කළ පින්වත් සුජාතා ජයසූරිය මහත්මියගේ මේ සත් සිතුවිල්ල නිසා සුවහසක් ජනයාගේ සිත් සතන් ප්‍රබෝධයට පත් කරමින් මේ උතුම් දේශනාව සිදු කිරීමේ උතුම් මානිසංස බලයෙන් එතුමිය ඇතුළු සත් ධර්ම ශ්‍රවණාබිලාසී වූ ඔබ අප හැමට වහවහ උතුම් ධර්ම මාර්ගයේම පසක් වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වූ ඔබ හැම දිනාගෙම සිත් සතන් නිවි පහන් වේවා. හැම සිත් සතන්ම සැනසුම කරාම ගමන් කරමින් උතුම් නිර්වාණ සුවයෙහි දොරගුළු විවර කරන්නටම මේ උතුම් දේශනයද උපකාර කරගනිත්වා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ අනුරාධපුර මලියදේව මාවත ලිපිනේ පදිංචි ජුලි මාස දෙවන දින උපන්දිනය සමරන තනුජ තුෂාන් පෙරේරා පුතුට ආශිර්වාද පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ පැරිසියේ සිට සුජාතා ජයසූරිය මහත්මියයි. එතුමිය ඇතුළු පවුලේ සියලුම දෙනාට සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, email මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.